ශනිදා සාදය 3ZZZ ගුවන් විදුලියේ සෙනසුරාදා සිංහල සංග්‍රහය. උස්කඳු මුදුන් සහ ගල්පර අතරමඟ හැපෙමින් ඇදෙයි ඉදිරියටම ගලන ගඟ. නිමකර මෙතෙක් වෙහෙසව ආ ගමන දිග. පෙනපිඩු නගා හිනෙහෙයි එහි ගමන අග. මේ ඔබේ ශනිදා සාදයයි. එන්න අත්වැල් බැඳගමු ඉදිරියටම යන්නට. අන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම්. ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්. කුසුමක් වී ඉන්නම්. මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ. සිරිපොද වැස්සේ නැඟුණු සතුටු රළ මිරිඟු සයුර විනි අතීතයේ. මිරිඟු සයුර විනි අතීතයේ. හන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම්. ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්. කුසුමක් වී ඉන්නම්. සංසල කඳු වැටි අතරේ මහවැලි ගම් ඉවුරේ. අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ. අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ. හන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම්. ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්. කුසුමක් වී ඉන්නම්. විජය රාමනායක ලියා ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ ගීතය ගායනා කළේ පණ්ඩිත් අමරදේව. වරායක නැංගුරන් දාලා තියෙද්දි නැවකට හොඳටම ආරක්ෂාව තියෙනවා. ඒත් නැව් හදලා තියෙන්නේ වරායවල නවත්තලා තියන්නට නෙමෙයිනේ, යාත්‍රා කරන්නට. මෙහෙම කිව්වේ විලියම් ජී.ටී. ෂෙඩ්. ඇත්ත. නැව් හදලා තියෙන්නේ යාත්‍රා කරන්නට. නැව් යාත්‍රා කළ යුතුයි. ඡණ්ඩ රැලි, මාරුත, රුදුරු උණුසුම, කිරිවැටෙන සීතල මේ සියල්ලටම මුහුණ දෙමින් නැව් යාත්‍රා කළ යුතුයි. කොයිතරම් අකමැති වුණත් යාත්‍රාව පදවන පුද්ගලයා නැව් කප්පිතා මේ අවදානම දරන්නටම වෙනවා. ශක්තිය කියන්නේ මේ පදවන්නාට කොයිතරම් දුරට මේ අභියෝගවලට මුහුණ දෙන්නට පුළුවන්ද කියන කාරණයයි. ලෝකය ගොඩනගනු ලබන්නේ අභියෝග හමුවේ පැරදී පලා යන මිනිසුන් විසින් නෙමෙයි. අභියෝගවලට නිර්භීතව මුහුණ දෙමින් දිනන මිනිසුන් විසින්යි. ශනිදා සාදය සෙනසුරාදාවේ සුන්දරම හෝරාව.
මේ ඇසී සැරිසර මහින්ද දිසානායක දුල්ගනේ සමගින් අපි කවුරුත් මේ ලෝකේ උපදින්නේ මරණයත් අරගෙනමයි. නියඟේ එනකොට ගංගාවල් හිඳිලා යනවා. මල් පිපෙන වසන්තේම වියලී යනවා. තණ්හාව, වෛරය, කුහකකම්, අදම ගති අරගෙන අපි මේ කොහෙද යන්නේ? සසරේඩියක් සැපතක් හොයන්නද මේ යන්නේ? තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හිතේ තියාගෙන සසරින් එතර වෙන එළිය තාමත් අපි හොයනවා. තාමත් අපි ඉන්නේ අඳුරේ. ඒ වගේම සැපත, විනෝදේ, මේ හැමදේම කෙලවර උපදින්නේ කඳුලක්. ඒ බව ඔබ දන්නවාද? තණ්හා ආසා තණ්හා ආසා ඔලගු කරේලා මඟ තොට නොබාලා වගතුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ ඒ සැපත සොයන්නද මේ යන්නේ කතරේ ගෙනගත් වැලි තලයේ තණ්හා ආශා උතුරන ගංගා නියගය ආදා උතුරන ගංගා නියගය ආදා වියලී යනවා ගහකොළ මැලවී වියලී යනවා ගහකොළ මැලවී මල් හට ගන්නා වසන්තයම නෑ මල් හට ගන්නා වසන්තයම නෑ හැමදා අප යන මේ ගමනේ තණ්හා ආසා අඳුරෙන් කැලවී එළිය සොයන්නෝ හැමදා අඳුරේ අඳුර දකින්නෝ අඳුර දකින්නෝ දිවියේ සාරය දිවියේ සාරය මෙපමණි ඇත්තේ අඳුරේ අප හැමවල් මත් මේ තණ්හා ආශා සැපත විනෝදේ උපත කඳුලවේ විපත පියා වේ මේ ලොව සැපතේ විපත පියා වේ මේ ලොව සැපතේ පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ කිසිදා නැත උන්වෙන් වන්නේ තණ්හා ආශා ඔලගු කරේලා මග තොට නොබාලා
අගතුගල සොයා එළිය දකින්නද මේ යන්නේ ඒ සැපත සොයන්නද මේ යන්නේ කතරේ ගිනිගත් වැලි තලයේ තන්හා ආශා තන්හා ආශා තන්හා ආශා මේ ඇසි සැරිසර මහින්ද දිසානායක දුල්ගනේ සමගින් අසල්වැසියාගේ ගීතය වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. අද මං කතා කරන්න යන්නේ 1973 විතර තිරගත වුණු ඉතාම ජනප්‍රිය ඔබ බොහෝ සෙයින් ආදරය කරන චිත්‍රපටයක ගීතයක් ගැන. ඇත්තටම මේ ගීතේ හින්දි තනුව අපි අද අහන්න නැතුව අපි වෙනත් අත්දැකීමක් ලබන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවා ಭಾರತය කියලා කියන්නේ භාෂා අතින් ඉතාම පෝෂණය වුණු රටක්. භාෂා ගණනාවක් තියෙන ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙන ආකාරයේ භාෂා තිබෙන රටක්. ඉතින් බෙන්ගාලි භාෂාව කියන්නේ බෙන්ගාලයට උරුම වුණු බංගලි භාෂාව, බෙන්ගාලි භාෂාව. අද මම තෝරාගත්ත මේ ගීතය හින්දි බසින් නෙමේ බෙන්ගාලි බසින් නිර්මාණය වුවක්. අතීතෙට දිව යනවා මගේ මතකය ඔබත් දන්න, ඔබත් අහලා තියෙන තාම ජනප්‍රිය සුප්‍රසිද්ධ සංගීතවේදියෙක් රවීන්ද්‍රනාත් ටැගෝර් කියන්නේ. එතුමාගේ රවීන්ද්‍රනාත් සංගීතයේ ආభాෂයෙන් නිර්මාණය වුණු ගීතයක් පසු කාලයක 1973 දී අභිමාන චිත්‍රපටයට යොදාගෙන තිබුණා. එස්.ටී. බර්මන් කියන ඒ ජනප්‍රිය දක්ෂ සංගීතවේදියාණන් විසින්. එස්.ටී. බර්මන් කියලා කියන්නේ රවීන්ද්‍ර සංගීතයෙන් ආభాෂයෙන් පෝෂණය වුණු සංගීතවේදියෙක්. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔහු මේ ගීතයට පාදක කරගන්නේ ඊට කලින් රවීන්ද්‍ර සංගීතයේ අනුසාරයෙන් නිර්මාණය වුණු අද මම මේ තෝරාගත්ත බෙන්ගාලි ගීතය. ගායනා කරනවා කිෂෝර් කුමාර්. එහෙමනම් අපි ගීතේ රස විඳිමු. හැබැයි බෙන්ගාලි පස්සේ අර්ථය කියන්නටම් මම දැනුවත් නෑ. කොහොම වුණත් මම අද මේ ගීතේ තෝරාගත්තේ ඔබේ ආදරය කරන ගීතයක අතීත ආවර්ජනයකට එක්තරා ආකාරයක අත්දැකීමක් විඳතරා ගන්න ඔබට ආරාධනා කරන්නයි. ඒ නිසා ගීතය අද රස විඳිමු. කිෂෝර් කුමාර් ගායනා කරන මේ බෙන්ගාලි ගීතය. নাইচিনি গো শেকি আমায় নেবে চিনে এই নব ফাল্গুনের দিনে জানিনে জানিনে যদি তারে নাই চিনি গো শেকি শেকি আমার কুড়ির কানে কবে
আপন রঙে ফুল রাঙাবে সে কি মর্মে সে ঘুম ভাঙাবে সে কি আপন রঙে ফুল রাঙাবে সে কি মর্মে সে ঘুম ভাঙাবে ঘুমটা আমার নতুন পাতার হঠাৎ ঘুমটা আমার নতুন পাতার হঠাৎ দোলা পাবে কি তার গোপন কথা নেবে জিনে এই নব ফাল্গুনের দিনে জানিনে জানিনে যদি তারে নাই চিনি গো সে কি අසල්වැසියාගේ ගීතයි වත්සලා ඉෂ්ඨවීරගේ නිර්මාණයක්. ශනිදසාදයට සවන් දෙන ඔබට මතක් කරන්නට කැමති ඔබට වෙනදා වාගේම ඔබේ අදහස් ලියා එවන්නට පුළුවන් 0433යි 438යි 535 අපේ දුරකථනයට කෙටි පරිවිඩයක් හැටියට එවන්නට පුළුවන්. ඔබේ අදහස් වලට සවන් දෙන්නට අපි සෑම විටම සූදානම්. තලකුරහන් මල් යායට පිපිලා සුවඳ ගලනවා රැතිස්සේ රැට රැට සඳ ඇවිදින් නමියට පවසනවා නුඹ ගෙන රහසේ වෙහෙසට නෙත් දෙක පිය වෙනවාරට නුඹ රජ වෙනවා සිහින ලොවේ පැල් කවිතාලෙට කියවෙනකොට මට සංකා ඇවිලෙයි හද පතුලේ තලකුරහන් මල් යායට පිපිලා සුවඳ ගලනවා රැතිස්සේ රැට රැට සඳ ඇවිදින් නමියට පවසනවා නුඹ ගෙන රහසේ ලියමී නගේ බක් මහලංගී නැකත් ලබන කොට පැලට මගේ නුඹේ සිනහා අගේ තලකුරහන් මල් යායට පිපිලා සුවඳ ගලනවා රැතිස්සේ රැට රැට සඳ ඇවිදින් නමියට පවසනවා
මහින්ද දිසානායක දියුල්ගනේ ලියූ ගීතය ගායනා කළේ සමන් ලෙනින්. විඳින්න ජීවිතය ශනිදා සාදය. අපි මහාචාර්ය තිස්ස විජේරත්නට සවන් දෙමු. කොවිඩ්-19 එමත් නැත්නම් නව කොරෝනා වෛරසය අද උදෑසන වෙන විට රටවල් 108කට වඩා බරපතල ලෙස රෝග තත්ත්වයන් ඇති කරමින් දශලක්ෂයේ සීමාව පැන්නුවා. ලෝකයේ හැමතැනින්ම එන දත්තවලින් පෙනෙන හැටියට ඉතාම අවාසනාවන්ත ලෙස මෙම වෛරසය බරපතල ලෙස මානව සංහතියට තර්ජනය කරමින් පවතින බවයි පෙනෙන්නට තියෙන්නේ. මේ මොහොත අපි පුළුවන් තරම් පරිස්සමෙන් සහ දිනපතා අපි ඉගෙන ගන්නා කරුණු පිළිබඳව දැනුවත් වෙමින් එකිනෙකා කෙරෙහි ඉමහත් වූ කරුණාවෙන් හැකිතාක් දුරට නිවස තුළටම වී කාලය ගත කිරීම තමයි මේ වෛරසයෙන් මිදී තිබෙන්නට ඔබට තියෙන හොඳම අවිය හැටියට මට කියන්නට තියෙන්නේ. නිරන්තරයෙන්ම ඔබේ දෑත් පිරිසිදු කරගන්න. ඔබ සබන් සහ වතුර යොදා තත්පර 20ක් හොඳට අත පිරිසිදු කරත් මේ වෛරසය ඔබේ අත්වලට ඇතුල් වෙන එක වළක්ව ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අනිකුත් පුද්ගලයන් ඔබේ පවුලෙන් තොර පුද්ගලයන් සිටින තැනකට ඔබට යන්නට වුණොත් අත සෝදා ගැනීම ඉතාමත්ම වැදගත්. ඔබ වැසිකිලි කැසිකිලි ගිය පසු මෙලෙස අත සෝදා ගැනීම ඉතාමත්ම වැදගත්. ඔබට කැස්සක් හෝ කිඹුහුමක් ඇති වුණ පසු මෙසේ අත සෝදා ගැනීම ඉතාමත්ම වැදගත්. මුව වැස්ම පළඳින කෙනෙක් නම් ගෙදරින් එළියට යන හැම මොහොතකම මුව වැස්ම දමන්නට පෙරත් මුව වැස්ම ඉවත් කිරීමෙන් පසුවත් තත්පර 20ක් හොඳින් අත සෝදා ගැනීම වැදගත්. මෙහිදී මොන ද්‍රව්‍ය යොදා අත සෝදනවද කියන එක අදාළ වෙන්නේ නැහැ ඇත්තටම. සබන් හෝ සබන් වැනි ඕනෑම දෙයකින් අත සෝදා ගැනීම තුළිනුත් 60%කට 70%කට වඩා ඇල්කොහොල් අඩංගු hand sanitizers වලින් අත සෝදා ගැනීමෙනුත් මෙම වෛරසය සම්පූර්ණයෙන්ම වගේ මුදා ගැනීමට පුළුවන්කම තියෙනවා. මට පෙනෙන හැටියට ගෙදරින් එළියට යන හැම මොහොතකම මුවවැස්මක් නිවැරදිව පැළඳීමෙනුත් සෑහෙන ආරක්ෂාකාරී ප්‍රතිඵල ලැබෙන බවයි දැනට පෙනෙන වාර්තා වලින් පෙනෙන්නට තියෙන්නේ. මේකට හේතුව මෙම නව කොරෝනා වෛරසය එහෙම නැත්නම් COVID-19 වෛරසය එක එක පෘෂ්ඨයන් මතු පිට සෑහෙන වෙලාවක් ගත කරන බව දැනට විද්‍යාගාරවල කරලා තියෙන පරීක්ෂණ වලින් පෙනිලා තියෙනවා. උදාහරණයක් හැටියට තඹ තහඩු මත පැය 4ක් දක්වාත් වායුගෝලය තුල පැය 3ක් දක්වාත් කාඩ්බෝඩ් තුල පැය 24ක් දක්වාත් වාහනයේවල පැය 48ක් දක්වාත් ප්ලාස්ටික් වල පැය 72ක් දක්වාත් මෙම වෛරසයට රැඳී පවතින්නට පුළුවන් බවයි ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාගාරවල සිදු කර තිබෙන පරීක්ෂණ වලින් පෙනිලා තියෙන්නේ. ඒ නිසා මා හිතනවා නුදුරු අනාගතයේදීම ලෝක සෞඛ්‍ය සංවිධානය හැමෝටම ගෙදරින් එළියට යනකොට මුවවැස්මක් පළඳින්නට කියයි කියන එකයි මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ. හොඳින් මතක තියාගන්න මේ රණ්ඩු සරුවල් කරන්නවත් එකිනෙකා කෙරෙහි විවේචනය කරගන්නටවත් කාලය නෙවෙයි. දිනපතාම අපි මේ වෛරසය ගැන ඉගෙන ගනිමින් පවතිනවා. අද උදේ වෙන විට ලෝකේ පුරා මානව සංහතියෙන් දශලක්ෂයකට වඩා රෝග ආබාධ තත්ත්වයන් ඇති කරන්නට මේ වෛරසය සමත් වෙලා තියෙනවා. 50000කට වඩා ජීවිත හානි කරන්නටත් සමත් වෙලා තියෙනවා. මේක හොඳ අවස්ථාවක් අපි හැමදාම මේ රෝගය ගැන දැනුවත් වීමටත් ආරක්ෂාකාරී වීමටත් එකිනෙකා කෙරෙහි කරුණාවෙන් කටයුතු කිරීමටත් ශාරීරික දුරස්ථතාවය පුළුවන් උපරිමයෙන් පිළිපැදීමටත් කටයුතු කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා මේ වෛරසය ඔබට සහ ඔබේ පවුලේ අයට හානි කරන එක වළක්වන්නට. මහිමතසි ගෝමරයි ශීලා උවක සුරිය තෙලි කූරෙන් නැඳීලා
මහන්සියෙන් පහනෝ පවතේවි මගේ අතින් ගැහෙනු රුව වැඩේවි පතන ලියා කොයි ඉගේ මලක් පුලා වගේ තනීවි තරස්තිය ඔබ බල බල හිනාවේ කලාරදින ඔබින් උදම් වුණාවේ ගෝමරේ ශීලා දුවකසිරිය තෙලිකූරෙන් ඇඳීලා සරස්වතිය ඔබ බල බල හිනාවේ කලාරදින ඔබින් උදම් වුණාවේ සිහිරියේ ඉසුරුමුණිය රූප බිහිවුනේ මේ සමාන දැතලිනි ඇති කලාගුණේ ලලිත කලා වටම තමා ඉන්නේ සිහිරියේ ඉසුරුමුණු රූප බිහිවුනේ මේ සමාන දැතලිනි ඇති කලාගුණේ ඒ සුරතයි බැඳෙන්නේ අවදවක තැනද කොහොමද නොදන්නේ මේ සුරතයි බැඳෙන්නේ අවදවක තැනද කොහොමද නොදන්නේ අද චිත්‍රපට ගීතය අපි තෝරගත්තේ 1965 9වෙනි මාසේ 10 වෙනිදා තිරගත වූ හිතට හිත චිත්‍රපටයෙන්. සිංහල සිනමා නාමාවලියේ 119 වන චිත්‍රපටය තමයි හිතට හිත. ජේ මිල්ටන් පෙරේරා සමග මල්ලිකා කාවිට ගායනා කළ ගීතය ලිව්වේ කරුණාරත්න අබේසේකර, සංගීතවත් කළේ සිසිර සේනාරත්න. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කින්ස්ලි රාජපක්ෂ, රංගපෑවේ හර්බර්ට් එම් සෙනවිරත්න සහ විජිත මල්ලිකා. සිංහල සිනමාවට සුවිශාල සේවයක් කළ හර්බර්ට් එම් සෙනවිරත්න ගැන කතා කරන්නට අපි අනාගතයේ දවසක් වෙන් කර ගන්නටම ඕනේ. හදින් හද යා කරන ශනිදා සාදය. ජගත් අපේ මේ ජීවිතේ සාමාන්‍යයෙන් අපේ එදිනෙදා විවාහාරයේදී අපි කියනවා වටිනා දෙයක් අපි රැකගන්න කියලා කියනකොට අපි කියනවා මේ ඇස් දෙක වගේ රැකගන්න කියලා. මොකද අපේ ජීවිතේ වැදගත්ම තැනක් මේ ඇහැ කියලා කියන්නේ. ඇත්තටම අපි මෙච්චර වටිනා මේ ඇහැ ගැන අපි මොනතරම් වටිනාකමකින් බලනවද කියලා හිතන්න පුළුවන් එක්තරා දෙයක් මට මේ මයත්කදී දකින්න අහන්න ලැබුණා. මේ ඇහි ඇතිවන රෝග සම්බන්ධව. ඉතින් මට හිතුණා මේක මන් දැනගත්ත වගේම තවත් කෙනෙකුට මේක දැනගන්න ඉඩ සලසා දීම මං හිතනවා මේවැනි ගුවන්විදුලි මාධ්‍යයකින් අපි කළ යුතු දෙයක් කියලා. උඩ ඒ නිසාම අද අපි අපේ වැඩසටහනට එකතු කරගන්නවා මෙල්බර්න් නුවර ඉන්න තරුණ දෘෂ්ටි විශේෂඥවරියක්. ඒ වගේම ඇය මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් විදිහට කටයුතු කරන තැනැත්තියක්. ඇය නමින් චාමිනී විජේසුන්දර. අපි අද බලමු චාමිනීට මොනවද අපිට දැනුවත් වෙන්න කියලා දෙන්න පුළුවන් කියලා අපේ සම්පත ඇහැගෙන. සුවසිත වෛද්‍ය විද්‍යා සටහන්. ග්ලූකෝමා යනු ඇසේ දෘෂ්ටික ස්නායුව ක්‍රමයෙන් හානිවීමෙන් පෙනීම අඩුවීමේ තත්ත්වයක්.
ඇසේ දෘෂ්ටික ස්නායුව ස්නායු සෛල බිලියන 40කින් පමණ සැදී තිබෙන ස්නායුවක්. එම නිසා මෙම රෝගී තත්වයේදී ඇසේ ස්නායු සෛල සහ ස්නායු තන්තු 30ක් පමණ හානි වන තුරු රෝගියාට පෙනීමේ අඩුවීමක්, ඇසේ රුදාවක් හෝ වෙන යම් රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. බොහෝ විට මේ ඇසේ අධික පීඩනයත් සමග ස්නායුව විනාශ වීමෙන් සිදුවන දෙයක්. නමුත් සාමාන්‍ය ඇස් පීඩනයක් තිබියදීද මෙය සිදුවිය හැකියි. ඔබේ පවුලේ කෙනෙකුට මෙම රෝගී තත්ත්වය තිබෙනවා නම් ඔබට හයි මයෝපියා හෝ දැඩි අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙනවා නම් සහ ස්ටිරොයිඩ් ඖෂධය යම් කිසි හෝ රෝගයකට ලබා ගන්නවා නම් හෝ කුඩා කලදී ඔබේ ඇසට යම් කිසි වූ අනතුරක් වී තිබෙනවා නම් මෙම රෝගී තත්ත්වය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් ඔබට තිබෙනවා. විශේෂයෙන් ග්ලෝකෝමා තත්ත්වයකදී රෝග ලක්ෂණ ඇතිවුණු පසු ප්‍රතිකාර කිරීමේදී එයින් නැතිවුණු පෙනීම නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීමට හැකියාවක් නැහැ. එම රෝගී තත්ත්වය පාලනය කිරීමට හැකියාවක් තිබුණද එයද අසීරු වීමට තිබෙන අවකාශය වැඩි. නමුත් නිසියාකාර ඇස් පරීක්ෂණ වලින් ඉතාමත් ආරම්භක අවධියේදීම ග්ලෝකෝමා තත්ත්වය හඳුනා ගැනීමටත් නිසි ප්‍රතිකාර සමගින් එම තත්ත්වය පාලනය කර ගැනීමටත් ඇසේ පෙනීම ආරක්ෂා කර ගැනීමටත් හැකියාව තිබෙනවා. එම නිසා දැනට ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මම ශ්‍රී ලාංකික ප්‍රජාවට පවසන්න කැමති ඕනෑම කෙනෙකුට අවුරුදු 2කට හොඳින් ඇස් පරීක්ෂා කරගන්න කියලා. එය ඔප්ටොමෙට්‍රිස් කෙනෙක් සමග කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම අවුරුද්දෙන් අවුරුද්දට කරගත යුතුයි. ස්තුතියි. සුවසිත වෛද්‍ය විද්‍යා සටහන්. අද සුවසිත සමග එකතු වුණේ දෘෂ්ටි විශේෂඥ ඡාමිනී විජේසුන්දර. අහස ඔබ නම් මේ විසල් අහස ඔබ නම් නිවී සැනහෙන සයුර මම වෙන්නම් මේ විසල් තුරු වියන ඔබ නම් පිපිහි නැහෙන මලික මම ඉන්නම් මේ විසල් අහස ඔබ නම් ලොවම සනහන සඳ මඩල ඔබ නම් සුවෙන් නිගනා සඳ සාවි වෙන්නම් නියඟ අවසන් මහවැස්ස ඔබ නම් අහස සීනා දෙදුන්න වෙන්නම් මේ විසල් අහස ඔබ නම් රුසිරු මවනා ගන්දෑන ඔබ නම් සෙමින් බැස යන දිය දහර වෙන්නම්
ඔබගේ නම් ඔබ හමායන සොඳුර මම වෙන්නම් මේ විසල් අහස ඔබ නම් මේ විසල් අහස ඔබ නම් නිවි සැලහෙන සයුර මම වෙන්නම් මේ විසල් තුරු යන ඔබ නම් පිපිහි නැහෙන මලක මම ඉන්නම් මේ විසල් අහස ඔබ නම් මේ විසල් තුරු යන ඔබ නම් මේ විසල් අහස ඔබ නම් අමරසිරි පීරිස් සමග හිරන්‍යා මනෝරත්න මට හිතෙන හැටි ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න ඉදිරිපත් කරයි. හඬලනු හැංගීලා එන්ඩ තමාවක් මහලන් වීලා එන්ඩ තමාවක් මහලන් වීලා කන්ද උඩින් හඳ පායන ලීලා ලන්ද විලීරු කත්තුන පිපීලා මන්ද කොහෝ හඬලනු හැංගීලා එන්ඩ තමාවක් මහලන් වීලා සිංහල මාස ක්‍රමයට අනුව මේ අපි ඉන්නේ බක් මාසයේ. භාවිත දින දර්ශනයට අනුව නම් අප්‍රේල් මාසයේ. බක් මහ උදා වුණේ නිකම්ම නෙවෙයි. කොහා එහෙමත් නැත්නම් කෝකිලා අපේ සැප දුක් බලන්න ආපු ගමනත් එක්ක. ඉස්සර වගේ නෙමෙයි. දැන් නම් කොහා කෑ ගහන්නේ ඉඳලා හිටලා. හැබැයි තොරතුරුංචියක් නැතුව කොහා කෑ ගහන්නේ ගුවන්විදුලි සේවාවල හා රූපවාහිනිවල. ඒත් එදා අපි පුංචි කාලේ අහපු කෝකිල නාදය කොයිතරම් මිහිරිද කියලා වෙලාවකට හිතනවා. මාස ගණනක් එක දිගට පායලා ඉඩෝරය අහවර කරලා මෝසම සක්‍රිය වුණෙත් මේ බක්මහේදීම තමයි. බක්මහ වැස්ස ආශිර්වාදයක්. ඒ වුණාට එයත් එක්ක ආපු බක්මහ අකුණු නම් හරිම භයානකයි. මේ වෙනකොටත් ජීවිත 3-4ක්ම එයා හොරෙන් අරගෙන හෙන හඬ තලනා බක්මාසේ මාරයි වයිනා බක්මාසේ
හෙන හඬ තලනා බක්මාසේ කෝලන් හඬනා බක්මාසේ. ලංකාවේ අපිට අවුරුදු වෙන්නේ බක්මහේනේ. සියලුම දුක්ඛ දෝමනස්යන් අකාමකා දාලා හරිම සුන්දර කාලයක්, සුන්දර වසන්තයක් අරගෙන නෑගම් වෙනවා. මංගල ගීතාසේ සිංහල අවුරුද්දේ උන්සිලි හැම පැත්තේ පන්දු කෙලින්නු කල්ලි ගහන්නු තත්තු පන්නු වල කජුලන්නු රබං ගහන්නු ඉලුවම් ගන්නු ඇතැම් පොන්සිලි පැද පැද වාරම් කියති ඇතැම් පෙරදුන වුන් හට ජල්ලිද දවති ඇතැම් කෙලි කෙලි බලා සතුටින් පිපෙති ඇතැම් කාවී සැතපි විඩා සිදුවති මාපිය තුරදු නෑමි තුරන් එක්වී පැසී නෙත රතරන් මාපිය තුරදු නෑමි තුරන් එක්වී පැසී නෙත රතරන් සමගි බලී ඇති අගය නරන් පෙන්වනවා අද හටද තුරන් සිංහල අවුරුද්දේ මංගල ගීතාසේ සිංහල අවුරුද්දේ උන්සිලි හැම පැත්තේ. ඔන්නෝම තමයි මේ අවුරුද්දේ බක් මාසෙ මේ වෙනතෙක් ගෙවිලා ගියේ. බක් මාසෙ අමාවක ලබන්න කලින් ඉදිරි දිනවලදී තව මොනවා අපට අත්විඳින්න සිද්ධ වෙයිද කියලා දැන්ම අනාවක කියන්න බෑ. වැඩිහිටියන්ටත් අඩුවක් පාඩුවක් වුණේ නැහැ. ඒ කොහොම වුණත් එදා වගේම මෙදත් අවුරුදු සිරිය ඉහළින්ම අපි රස විඳින්නේ ගැමි පරිසරය තුලදී කියලයි මට හිතෙන්නේ. දම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලු දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලු සේලේ ඇඳලා දෙවියතියාලා සේලේ ඇඳලා දෙවියතියාලා මිදුලේ සක්මන් කරයි කනු ගොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කනු ගොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කනු දහසක් දීලා වලලු තනාලා දහසක් දීලා වලලු තනාලා දැතේ අතලා බලයි කලු දහසක් දීලා වලලු තනාලා දැතේ අතලා බලයි කලු දුනුකේ මලසේ දුනුකේ මලසේ උල්ලුගේ ඇඳ පිට ඔලිඳ කෙලින සැටි බලන් කලු දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලු දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලු දොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලන් කලු
මට හිතෙන හැටි. ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න. ජනප්‍රවාද සොයා සැරිසරන ගැමියා බෝගලගේ කතන්දර. මේ අගදි දවසක මම මේ කඩපොලට ගියාම එහෙම නැත්තම් මේ බඩු බාහිර ආයද ගන්න ගිය වෙලාවක හාල් තෝරනවා කට්ටිය. ඉතින් මම දැක්කට පස්සේ කියලා ආගිය තුරතුරු කතා කරන ගමන් මේ කට්ටිය ගත්ත මේ මඩතවාලු කියන හාල් වර්ගය. ඉතින් මේ හාල් අරගෙන මගෙන් හොයා දන්නවද මේ හාල් වර්ගය කියන කියලා. මම දන්නවා. ඉතින් මම කල්පනා කරා මේගොල්ලෝ කිව්වට ඉතින් මේගොල්ලෝ දන්නේ මේ සුගර් වලට හොඳයි මේ හාල හොඳ හාලක් පරණ එකක් වට අඩුම ගානේ මඩතවාලු කියන නම හැදුනේ කොහොමද කියලා මම හිතන්නේ ඒගොල්ලෝ ඒක දන්නවා කියලා. ඒක ගන්න දොස් කියන්න බෑ මොකද සාමාන්‍යයෙන් ඕවා හොයන්න බලන්නේ නැහැනේ බොහොම කට්ටිය. ඒවා හොයාගත්තේ කොහොමද ඇතිනේ කොහොමද කියලා හොයන්නේ නැහැනේ. එක කාල සීමාවකදී මේ වැව් බෙදි රටේ වැව් වල වතුර අඩු වෙලා යනවා. වතුර අඩු වෙලා ගියාම වැවේ මඩ හරියක් ඉතුරු වෙන එක කොටසක්. ඉතින් මේ හරියේ වටේ ඉන්න ගම්මුන්ට බෙදලා දෙනවා වෙල් විදානේ එහෙම නැත්නම් වැය කණ්ඩීරාල වැව් විදානේ ඔය තුන් දෙනාගේ වගකීමක් තමයි මේක කොටස් කරලා මිනිස්සුන්ට බෙදලා දෙනවා. එළවලු වගා කරන්න වී වගා කරන්න බෙදලා දෙනවා. ඉතින් මේ මඩේ ඉහින වී වර්ගයක් නිසා මේක මඩත්ත වාලු මඩ තියෙන පැත්තේ ලන මඩෙහි ලූ කියන එක මේ වී වර්ගයේ මඩ තියෙන හරිය හිනවා. ඒකෙන් හැදෙන්නේ මේ මඩත වාලු වර්ගේ නම් මාස 6ක් යනවා අස්වැන්න නෙලා ගන්නට. සාමාන්‍ය වැඩුණු මිනිහෙක්ගේ උස ප්‍රමාණයට හැදෙන ගහේ හොඳ පළදාවක් තියෙන වී වර්ගයක් මේ මඩත වාලු රත් හාලට. ඉතින් මේ මඩත වාලු නම හැදුනේ මේ විදිහටයි. ඒක පරම්පරාවේ තිබුණ හොඳ වී වර්ගයක්. ඉතින් සාමාන්‍යයෙන් ඉස්සර ගැමියෝ මේ ගොවිතැන් කරන්න කලින් හොයන දේවල් තියෙනවා. මේ වැවක වතුර කොහොමද, කොච්චර ප්‍රමාණයක් ඉතුරු වෙනවද, කොච්චර ප්‍රමාණයක් හරියනවද, වී වගා කරන්න මේ කාලේ හොඳද. ඉතින් ඕකට පැරැන්නෝ හරි ලස්සන කතා කියනවා. ඉස්සර ගොවියෝ වගා කරන්න ඉස්සලා වටපිට ගැන හොඳින් හොයලා බලනවා. හොයලා බලලා ඒ අනුව තමයි තීරණය කරන්නේ අපි මේ සැරේ මොනවද වගා කරන්නේ, මේ කන්නේට මොනවද හිටවන්නේ කියන එක තමයි මේ කියලා තීරණය කරන්නේ මේ විදිහට. ඉතින් ඒකට මේ හොඳ උදාහරණයක් තියෙනවා. පැරැන්නු කියන මෙන්න මෙහෙම. ගහක් ඉහළ ගෝටේ එල්ලෙන හැටියා හොඳක් වේද කන්නේට වඩු වගේ හැටියා. උදක් වැස්සෝතින් වැඩියා කැඳත් මොටද කන්නේට අස් වැනු වැඩියා. මේ වඩු කුරුල්ල කියන්නේ ජලාශ්‍රිතව ගස්වල කූඩු හදන කුරුල්ල වර්ගයක්. මේ කුරුල්ලා මොකද කරන්නේ? වැස්ස වැඩි වෙනවා නම්, ඒ කියන්නේ ජලය වැඩි වෙන කාල සීමාවක් ඉදිරියේ තියෙනවා නම් තමන්ගේ කූඩේ ගහේ උඩට අරන් යනවා. උඩ තමයි හදන්නේ. උඩ අතු වල. වැස්ස අඩු වෙන විදිහක් තියෙනවා නම් කුරුල්ලෝ මොකද කරන්නේ? කූඩුව හදන්නේ ගහේ පහතට කිට්ටු වෙන්න, වැවට කිට්ටු වෙන්න. එහෙම නැත්නම් වතුර පාරක් ගලාන එකක් තියෙනවා ගලාන යන වතුර පාරේ කිට්ටු වෙන්න. වැස්ස අඩු වෙනවා නම්. එතකොට ගොවියෝ දන්නවා දැන් මෙන්න මේ කාල සීමාවේදී වැස්ස අඩු වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට කරලා තියෙන්නේ. මේ කාලේ වැස්ස වැඩි වෙනවා ඒ විදිහට තමයි මේ විදිහට කූඩු බැඳලා තියෙන්නේ කියලා. ඒ භෞතික පරිසරයෙන් එහෙම නැත්නම් කියන්නේ පිටත්තර පරිසරයෙන් හොයාගන්න දෙයක් පරණ ඇත්තෝ. ඉතින් මොකද කරන්නේ? එතකොට ඒ දකින්න දර්ශනයෙන් තීරණය කරනවා අපි මේ සැරේ මොනවද වගා කරන්නේ. මේ වැස්සට අහු නොවන මේ අපි තුන් වී වර්ගයක් වගා කරා නම් ඒක පූදිනුවට වැස්ස නොවන කාලේ බලන්න ඕන. අසන්න එලා ගන්න කාලේට වැස්ස නැති වෙන්න ඕන. මේ ඔක්කොම ගණන් හදලා තමයි ගොවියෝ වගාව කරන්නේ. ඉතින් ওই විදිහට තව එකක් තියෙනවා මේ මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැති දලුක් කියලා වර්ගයක් තියෙනවා. දලුක් ගස් කියලා. මේ දලුස් ගහේ දලුක් කියලා නම ඇටලින් දලුව උල්වන නිසා උල් වෙවි හැදෙන්නේ. ඒ දලුක් ගහත් මිනිස්සු වැස්ස අවුව කොයි විදිහට ලැබෙනවද කියලා දැනගන්න තෝරාගත්තු ගස් වර්ගයක්. දලුක් ගහේ අතු හැදෙන්නේ උලට ගොඩාක් උලට උඩට යනවා වැස්ස වැඩි නම්. එතකොට මිනිස්සු දන්නවා දැන් මේ කාලෙට වැස්ස වැඩි වෙනවා. ඒක තමයි මේ දලුක් ගහේ මේ විදිහට හැදලා තියෙන්නේ කියලා. ඊළඟට දලුක් ගහේ දැල්ල උඩට යන්නේ නැතුව අලු පාට වෙලා කොටට හැදෙනවා. එතකොට දන්නවා මේ වැස්ස අඩු වෙනවා. දලුක් ගහේ පාතින් අලුත් දලු දානවා ඉහළට යන්න දලු දානවා නම් වැස්ස වැඩි වෙනවා. අර හැදෙන දලු කොටට හැදෙනවා නම් උඩට වැඩෙන්නේ නැතුව තියෙනවා නම් මිනිස්සු දන්නවා දැන් මේ ඉන්නේ ඉඩෝර කාලයක්. තව වෙලාවට කියනවා උදේ පාන්දර බලනවා අහස දිහා. බලලා ඉර නැගෙනාට බලලා කියනවා අවරගිර. එහෙම නැත්නම් ඉර බහින පැත්ත කළු වෙලා තියෙනවා නම් ඒකට කියනවා මීගොන් කළුව කියලා. මීහරකෙක්ගේ පාට.
තියෙනවා. මීගොන් කළුව වැටලා තියෙනවා. තව දෙතුන් සුමානකින් වැස්ස පාත් වෙයි කියනවා. ඒ මිනිස්සු පරිසරයෙන් හොයාගන්න දේවල් දැනුම එකතු කරගෙන තියෙන ක්‍රමයක්. ඉතින් මේ විදිහට තමයි ගොවිතැන තෝරාගෙන ගොවිතැනට දවස් කාල සීමාවන් තෝරාගන්නේ අපේ පරණ ඇත්තෝ. ඉතින් මේ කතාව මං කියවුවේ මේ මඩතවල වී ගැන දැක්කම මට මතක් වුණා මේවා කොහොමද මිනිස්සු තෝරාගෙන තියෙන්නේ. ඒ විදිහට. ඉතින් මේ විදිහට පරණ ඇත්තෝ පදපේලියක් දිගේලි කරලා තියෙනවා. කිරලා මඩ කළුව ළඟ බිජු දමන කලා පොළලා පොළව මද වැස්සක් එනු දැකලා දමලා තිබෙයි නම් බිජු පිටිය කෙලවරා එකලා වැසි වසි වැවුතු කුරන්ට බලා. කිරලා කියන කුරුල්ලා වැස්ස අඩු වෙන කාලයක් නම් වැවෙයි ළඟ වතුරට කිට්ටුව විතර දානවා. ඔය තියෙන පඳුරක මොකක් හරි හදාගෙන ගොඩක් වෙලාවට පඳුරේ තන කොළ බීමෙමත්මයි කූඩුව හදාගන්නේ කියලා. මොකද සමහර කට්ටියන කියලා අහස වැටේ කියලා කකුල් උඩට හරවගෙන ඉන්නවා කියලා කියනවනේ බිත්තර රකින්න. අහස කඩා වැටේ කියලා. ඒ වගේ කතාවකුත් තියෙනවනේ. ඒ ගැන මම පස්සේ දවසක් කියන්න. වැස්ස වැඩි වෙනවා කියලා දන්නවනම් කිරලා මොකද කරන්නේ? වැය පිටියේ ඈතට ගිහිල්ලා බිත්තර දානවා. ඒ කියන්නේ වතුර ඇවිල්ලා බිත්තරට යට නොවන ප්‍රමාණය ඌ දන්නවා. ඒ දේශගුණය වෙනස් වෙන හැටි මේ කිරලා කියන කුරුල්ලගෙන් ගම්වල මිනිස්සු එදා හොයාගත්තා. ඔන්න කාලගුණය ගැන ඒගොල්ලෝ දැනගත්තු ක්‍රමයක් ගැන තමයි මම අද කිව්වේ. අපි තවත් දවසකදී මේ වාගේ කතාවකින් හම්බ වෙමු. ඕගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයන් රණසිංහ. මේ මොකද පම්පියල් වැඩට ආපු වෙලාවෙ ඉඳලා කල්පනා කරන්නේ. ඒ කියන්නේ ඊයේත් මාට් උනා ඩ්‍රින්ක් එක දාලා ගිහිල්ලා. ඔව් ඔව් බං. මම කිව්වනේ උඹට ගෙදර ගිය හැටියෙම ඉක්මනට නාගනින් කියලා. කොහෙද උඹ කියන එකක් අහන්නේ නෑනේ. එහෙම තමයි බං කළේ. ගෙදර ගිය හැටියෙම නාගත්තා. මගේ අත්දැකීමේ හැටියට නම් වැඩේ හරියටම හරියන්න ඕනේ. උඹ පිස්සු කියවනවා. නෑව මදිවට හොම්බට දෙයක්වත් කාලා නිදාගත්තේ. ඒ මොකද බං? ඇයි බං? මම නාලා තියෙන ඔෆිස් එකට ගිය ඇඳුම පිටින්නේ. චින්තක සිරිකුමාර ගාමිණී පැලැඳ පිටපත ගාමිණී පැලැඳ. සුන්දර හෝරාවක් ඔබත් සමග ගත කරලා ඉතුරු වෙන තවත් තප්පර කීපයක් තියෙනවා. ඒ තප්පර කීපෙදී මට හිතුණා හෙට දවස වෙනුවෙන් යමක් ඔබට මතක් කරන්නට. සමහරට ඔබ අතර ඉන්න පුළුවන් කෙනෙක් දෙන්නෙක් ජීවිතේ අතට වඩා හිත ගැන අභියෝගයක් හැටියට දකින මුළු පවුලටම හෙට දවස අභියෝගයක් වෙන්නට පුළුවන් ඒ පුද්ගලයාගේ. එක දෙයක් හිතන්න. කාලයකට උඩදී එක්තරා පුද්ගලයෙක් ඔහු සේවය කරන රාජකාරී කටයුතු කරපු පුවත්පත් කලායතනෙන් නිර්පනවා. හේතුව ඉතාම සරලයි. ඔහුට අලුත් දෙයක් හිතන්නටවත් අලුත් දෙයක් කරන්නටවත් හැකියාවක් නෑ කියලා. හැබැයි ඔබ දන්නවද මේ පුද්ගලයා පස්සේ කාලෙකදී මුළු ලෝකෙම ජයගත්තා කියලා. ඔහුට හැකියාව ලැබුණා ළමා ලෝකෙම වීරයා බවට පත් වෙන්න. ඔහුට හැකියාව ලැබුණා අලුත් විචිත්‍රවත් අදහස් වලින් ලෝකේ තවත් සුන්දර කරන්න. ඒ වෝල්ට් ඩිස්නි. වෝල්ට් ඩිස්නි කියලා කියන්නේ ළමා ලෝකයේ විචිත්‍රවත් කරපු පුද්ගලෙක්. විශාල ආදායමක් ලබා ගන්න හැකියාවක් තිබුණ පුද්ගලෙක්. ඔහු අපිට එක දෙයක් පෙන්වුවා. ඔබ කෙදිනක හෝ අසාර්ථක වී නැත්තම් ඔබ අලුත් දෙයක් කිරීමට කෙදිනකවත් උත්සාහ කරන්නේ නැහැ කියලා. සාර්ථක මිනිසෙක් නැගී සිටීම ආරම්භ වෙන්නේ අසාර්ථක වූ විටයි කියලා. අද දවස ඔබගේ අසාර්ථක වෙන්නට පුළුවන්. නමුත් හෙට දවස අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඒ රැඳී තිබෙන්නේ ඔබේ අතේ. ඉතින් හිතන්න මොහොතක්. ලබන සතියේ නැවත මුණ ගැහෙනකම්. ශනිදසාදය ඔබ වෙත ගෙනෙන්නට අදත් මා සමග එක් වුණා තේජා කටුගම්පොළ සමග වත්සලා ශ්‍රවීර. මම ශනිදසාදය සම්පාදනය කොට ඉදිරිපත් කළ ජගත් ජේ එදිරිසිංහ. ඔබ සැමට සුවදායක සතියක්.
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් අඳුළු තීරේ සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් අඳුළු තීරේ විකසිතයි මුකුලිතයි මීවිතයි වෙන පිටයි සිහිනෙමියේ අතුර ගලයි